හරි අපි එතකොට මීට කලින් වීඩියෝ එකේදී ඩේටා වර්ග අයත් වෙන එක නියුමරිකල් ස්කේල්ස් ගැන කතා කරා. ඊට පස්සේ අපි බලමු අද වීඩියෝ එකේදී අපි කතා කරමු ඩේටා ප්‍රසන්ටේෂන් කරන විදි. කියන්නේ අපි ගත්තු ඩේටා තව කෙනෙක්ට ප්‍රසන්ට් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් විදි. එතකොට අපි මොනවා හරි ඩේටා එකතු කරගත්ත කියලා ඒ එකතු කරගත්තු ටික ලියාගත්තු විදියටම පෙන්වන්නේ නැහැනේ. එතකොට ඒක කියවලා බලන්න වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේවා දිහා බලපු ගමන් කෙනෙක්ට අයිඩියා එන විදියට ප්‍රසන්ට් කරන්න ක්‍රම භාවිතා කරනවා. මේ ක්‍රම සමහරක් අපි දැනටම දන්නේ ඒවා. ඉතින් අපි මේ භාවිතා වෙන ක්‍රම කීපයක් මොනවද කියලා බලමු. හරි. එහෙමනම් මෙතෙන්දී අපිට මෙහෙම ගන්න ක්‍රම අතරේ අපි හොඳට දන්න එකක් මුලින්ම බාර් chart. බාර් chart අපි මේවට කියනවා මොනවාද? ස්තම්භ ප්‍රස්ථාරය එහෙම කියනවනේ. තීරු ප්‍රස්ථාර ඔය විදිහේ නම් වලින් හඳුන්වනවා. බාර් chart එකක් කියන්නේ මොකද්ද? බාර් chart එකක් කියලා කියන්නේ යම්කිසි discrete data. මෙතෙන්දි ගන්න discrete data කියන්නේ ගොඩාම කැටගරිකල්. කැටගරි කිහිපයක් ඒ කැටගරි වලට අයිති අගයන් නිරූපණය කරන්න ගන්න ප්‍රස්ථාරයකට. එතකොට දැන් මේක බලන්න උදාහරණයකට මේ අරන් තියෙන්නේ number of students registered for STEM courses at ATI Tangle කියලා 2017 intake. ඒ කියන්නේ 2017 ශිෂ්‍යව බඳවා ගනිද්දී ATI තංගල් ATI එකේ එක HND course වලට කොච්චර සිසුන් ප්‍රමාණයක් රෙජිස්ටර් වුණාද කියන එක. බලන්න accounting 79ක් තියෙනවා. එතකොට accountancy course එකට 79ක් රෙජිස්ටර් වෙලා English full time 75ක් English part time 45ක් සහ IT course එකට 81ක් විදියට අය රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා ගන්න පුළුවන්. දැන් ඕක ඔහොම තියෙනවට වැඩිය පෙන්වන්න අපිට බාර් chart එකක් ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොනවාද? කැටගරිකල්. ඒ කියන්නේ මේ තියෙන්නේ සංඛ්‍යාත්මක දත්ත නෙමෙයි මෙතන තියෙන්නේ. කවුරු හරි ශිෂ්‍යයෙක් තෝරගත්තොත් එයා යන්නේ එක්ක accountancy, English full time, English part time, IT. ඔන්න ඔය හතරෙන් එකකට වැටෙන්නේ. ඒ කියන්නේ කැටගරි හතරක් තියෙනවා. ඔය හතරෙන් එකකට තමයි යම් ශිෂ්‍යයෙක් අයිති වෙන්නේ. ඒ විදිහට ශිෂ්‍ය ප්‍රමාණය මේ විදිහට අපි සඳහන් කරගෙන තියෙනවා. එහෙනම් බාර් chart එකක් අපි ගන්නේ කැටගරිකල් data වලදී ඒ එක් කැටගරි එක යටතේ තියෙන ප්‍රමාණය පිළිබඳව අදහසක් ගන්න. කැටගරි එක යටතේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක අපි අරගන්නවා මේ ගන්න බාර් එකේ දිගෙන්. එහෙම නැත්නම් උසෙන් නිරූපණය කරනවා ඒ කැටගරි එකට තියෙන ප්‍රමාණය. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් අපි ගන්න බාර් chart එක වෙන්නේ මෙන්න මේක. හරි. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ අපි දන්න ප්‍රස්ථාරයක තියෙනවා මේ පැත්තට තිර අක්ෂය කියන්නේ හොරිසොන්ටල් අක්ෂය තියෙනවා. අපි ඔක සාමාන්‍යයෙන් කතා කරන්නේ x අක්ෂය කියලානේ. ඊට පස්සේ සීරස් අක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ vertical එක ඒක සාමාන්‍ය y අක්ෂය. ඔය විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්නෙ බාර් chart එකක තිරස් අක්ෂය x අක්ෂය දිහාවට තියෙන කැටගරිත් y අක්ෂයෙන් ඒ එක් කැටගරියට අයිති ප්‍රමාණයත් පෙන්නනවා. එතකොට ඕක තමයි බාර් chart එක කියන්නේ සරලවම. ඒක අපි කලින් ඉඳලම දන්න පුරුදු chart එකක්. එතකොට මේ බාර් chart වල එහෙමනම් මේ බාර් එකේ උසින් අපි පෙන්නනවා ඒ ප්‍රමාණය නිරූපණය කරලා පෙන්නනවා. එතකොට ස්කේල් එකකට හදලා සාමාන්‍ය මෙතන දැන් මේකේ පෙන්නුවට අමතරව මේ ගන්න පුළුවන්. ඉතින් බාර් chart එක ලක්ෂණය තමයි මේ බාර් අතරේ ગેප් එකක් තියෙනවා.
ඒ කියන්නේ ටිකක් එහාට වෙන් කිරීමක් තියෙනවා මේ එක් බා අතරේ ගැප් එකක් තියලා ඒ කියන්නේ මේ කැටගරි අතරේ ගැප් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ බාහික පළල හැමතිස්සෙම මේකේ පළලයි සමානව තමයි අපි අඳින්නේ. එතකොට ඒ විදිහට ගන්නවා. ඉතින් ඕක අමුතු දෙයක් නෙමෙයි. එකවුන්ටන්සි එකට 79යිනේ. ඒක මෙන්න මේ ස්කේල් එකේ මෙතන 79ක් උසට ඇඳලා පෙන්නනවා. ඉංග්‍රීසි ෆුල් ටයිම් 75 කියන එක, ඉංග්‍රීසි පාර්ට් ටයිම් 45ක් කියන එක, IT 81ක් කියන එක අපි ওই විදිහට ඇඳලා පෙන්නන එක තමයි වෙන්නේ. ඉතින් බාර් chart එකම අනිත් පැත්තට අපි ගන්නවා horizontal bar chart කියලා. සාමාන්‍යයෙන් standard bar chart එක තමයි මේක horizontal bar chart කියලා මේ පැත්ත මාරු කරලා අඳින. ඒ කියන්නේ පැත්තට හරවලා අඳින එකක් ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ওই පැත්තට හරවලා අඳින එක ගන්න අපි chart එක අඳින තැන chart එකේ පෙන්වන්න ඕන විස්තරات එක්ක අඳින තැන තියෙන ඉඩ ගලප ගන්න ඕන නිසා තමයි පැත්තට හරවන්නේ ඕක. කියන්නේ අපි කොලයක කියලා හිතමු. කොලයක අඳිනව නම් ඒ chart එක කොලේ තියෙන ඉඩ ප්‍රමාණය සලකලා බලලා තියෙන කැටගරි ප්‍රමාණය තියෙන අගයන් පරාසය ඒව බලලා අපිට ස්ටෑන්ඩඩ් විදියට මේ උස අතට බා ටික ගන්න අමාරුයි. ඒක වැඩි සාර්ථක නෑ කියලා හිතෙනවා නම් අපිට මේ විදියට horizontal bar chart එකක් විදියට ඕක ඇඳලා පෙන්නන්න පුළුවන්. එහෙමනම් ඕක තමයි bar chart කියලා කියන්නේ. ඒක අපි දන්නවා. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකද්ද? ඊළඟට තියෙනවා group bar chart එක. දැන් බලන්න number of student register for HND courses at ATI time goal කියලා 2016 ඉඳලා 2019 වෙනකම්. දැන් මෙතන කලින් එක අවුරුද්දක course වලට වෙන වෙනම බැලුවේ. දැන් බලන්නේ කොහමද? පෙන්නනවා accountancy English IT කියන course තුනට අවුරුද්දෙන් අවුරුද්ද 2016 කොච්චරක්ද course තුනට වෙන වෙනම, 2017 කොච්චරක්ද, 2018 කොච්චරක්ද, 2019 කොච්චරක්ද කියන එක, කොච්චර සිසුන් ප්‍රමාණයක් රෙජිස්ටර් වුණාද කියන එක අපි ඔන්න පෙන්නනවා. අන්න එතකොට පෙන්නන්නේ මොකද්ද? ඉතින් මේ group bar chart එක පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවකටද? group chart එකක් පාවිච්චි කරන්නේ කැටගරි වලට අමතරව සබ් කැටගරි තියෙන වෙලාවට වෙනස් සබ් කැටගරි. දැන් මෙතන කැටගරි කියලා බෙදලා තියෙන්නේ 2016 අවුරුද්ද එක කැටගරි එකක්, 17 තව කැටගරි එකක්, 18 තව කැටගරි එකක්, 19 තව කැටගරි එකක්. හැබැයි හැම අවුරුද්දකම IT English accountancy කියලා සබ් කැටගරි තුනක් වෙන්න ඔය හැම අවුරුද්දෙම තියෙනවා. ඒ ඩේටා ටික තමයි මෙතන පෙන්නන්නේ. එතකොට එහෙමනම් ඔන්න විදිහේ සබ් ගෲප්ස් තියෙනවා නම් ඒවා මේ විදියට අපි නිරූපණය කරනවා. එතකොට එතනක් බලන්න අපි ඒ සබ් ගෲප් වෙනස බලා ගන්න අපි වෙනස් කලර්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ ගෲප් එකක් එකට ඇන්දට ගෲප් දෙකක් අතරේ අපි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කැටගරිය වෙන්නේ 2016යි 2017යිනේ. එතකොට 2016 2017 කියන ඒවා අතරේ එහෙමනම් අපි ඒ වගේ කැටගරි අතරේ පරතර තියෙනවා. හැබැයි සබ් ගෲප් ටික අපි එකට අඳින්නේ. ඒ වෙනස බලා ගන්න අපි වෙනස් කලර්ස් පාවිච්චි කරනවා. ඉතින් ඕක තමයි group bar chart කියලා කියන්නේ. එතකොට bar chart එකේම sub groups පෙන්වන්න පාවිච්චි කරන ක්‍රමයක්. හරි. මේක එතකොට අඳින්න පාවිච්චි කරන්නේ අර ක්‍රමෙම තමයි. bar chart එකක් අඳින ක්‍රමෙමයි. ඒ වගේම group bar chart එකත් අපිට අපි chart එක අඳින තැන තියෙන ඉඩ අනුව horizontal අතට හරවලා අඳින්නත් පුළුවන්. අපි bar chart එකේ කිව්වා වගේම පැත්ත හරවලා තිරස් අතට
chart එක අඳින්නත් පුළුවන් මේක. හරි. ඊට පස්සේ ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට අපිට ගන්න පුළුවන් ඊට පස්සේ ගන්න පුළුවන් මෙන්න මේක ස්ටැක් බාර් chart කියන එක. ස්ටැක් බාර් chart කියන්නේ මොකද්ද? මෙතන තියෙන්නේත් අර කලින් කිව්ව data ටිකමයි. 2016 17 18 19 කියන අවුරුදු 4 accountancy English IT කියන කෝස් තුනට තංගල් ATI එකේ රෙජිස්ටර් වෙච්ච සිසුන් ප්‍රමාණය. එතකොට දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන කරලා තියෙන්නේ අර දැන් කලින් තිබ්බේ මොකද්ද? group එක වෙන වෙනම බාර් තුනක් එකට තියලා තමයි group එක පෙන්නුවේ. දැන් එකක් මත එකක් විදියට තමයි මේ sub category පෙන්නන්නේ. ප්‍රධාන කැටගරියේ තියෙන sub category 3. එතකොට අපි ප්‍රධාන කැටගරි කියලා ගන්න අවුරුදු 4 16 17 18 19 කියන අවුරුදු ටික තමයි ප්‍රධාන කැටගරි වෙන්නේ. ඉතින් සබ් කැටගරි තියෙනවා හැම අවුරුද්දකම IT English accountancy. එතකොට මේ සබ් කැටගරි ටික එක මත එක වෙන විදියට තියලා කැටගරි එකට තනි බාර් එකක් තනි කොලම් එකක් තමයි මෙතන දාන්නේ. එතකොට දැන් තනි කොලම් එකක් වෙනකොට මේ උසෙන් නිරූපණය වෙන්නේ සබ් කැටගරි තුනේම එකතුව. ටෝටල් එක තමයි කියන්නේ ප්‍රධාන කැටගරිය. කියන්නේ මෙතන විදිහට ගත්තොත් 2016 මුළු සිසුන් සංඛ්‍යාව. කියන්නේ මෙන්න මේ ටිකේ මෙතෙන්ට එන එකතුව තමයි අපි 2016 මුළු සිසුන් ගණන 2017 මුළු සිසුන් ගණන එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටැක් බාර් chart එකක අදාළ බාර් එකේ උසින් නිරූපණය වෙන්නේ තියෙන සබ් කැටගරි ටිකේ එකතුව. ප්‍රධාන කැටගරි එක යටතේ සබ් කැටගරි ඔක්කොගෙම ටෝටල් එක තමයි උසින් නිරූපණය වෙන්නේ. හැබැයි අර වෙන් කරලා තියෙන කලර්ස් වලින් ඒ ටෝටල් එකට එක එක සබ් කැටගරියෙන් කොච්චර ප්‍රමාණයක් දායක වෙනවද කියන එක අදහසක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ ස්කේල් එක හරියට මෙතනින් ඉරි ගහලා බලාගත්තොත් අපිට ඒකේ ප්‍රමාණය හොයාගන්නත් පුළුවන්. මේ තැන්වල අගයන් බැලුවට පස්සේ මේ අතර වෙනස තමයි මේ කියන්නේ කියලා ඒ අගය හොයාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ස්ටැක් බාර් chart එක ඔහොම ගන්න පුළුවන්. එතනත් මොකද්ද? ප්‍රධාන කැටගරි අතරේ අපි ગેප් තියලා තමයි අඳින්නේ. මොකද බාර් chart එකක් අඳිද්දී ඒක එහෙම කැටගරිස් අතරේ ગેප් එකක් තියලා තමයි අඳින්නේ. හරි. එතකොට සාමාන්‍ය බාර් chart එකක් එහෙමනම් සාමාන්‍ය බාර් chart එකයි group කියලා sub group තියෙන වෙලාවට group කරලා එකයි stack කියන්නේ group ටික එක මත තියෙන අඳින ඕන එකක් ගත්තාම ඔතන කරන්නේ මොකද්ද? එකකට සාපේක්ෂව අනිත් එක කම්පෙයාර් කරලා බැලීමක්. ඔය උසෙන් අපිට ඒක කම්පෙයාර් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහේ data නිරූපණය කරන්න පුළුවන් ඔය chart ගැන අපි දන්නවා. ඔය වර්ග තුනම bar chart type වෙනස් වුණාට. හරි. ඊළඟට අපි ආපහු බලමු මේක pie chart. අපි ඕක දන්නවා. අපි වෘත්ත ප්‍රස්ථාර කියලා ඉගෙනගෙන තියෙනවා. මේ අර ආපහු පළවෙනිම එක data ටික ගන්නවා අපි 2017 සිසුන් රෙජිස්ටර් වෙච්ච ප්‍රමාණය. එතකොට accountancy English full time English part time IT මේ ප්‍රමාණය රෙජිස්ටර් වුණා නම් දැන් pie chart එකක් පාවිච්චි කරන්නේ මොකටද? අපිට ඒක දිහා බලලා එකපාරට අර මේකට වැඩිය මේක වැඩි එහෙම සංසන්දනය කරලා අදහසක් ගන්න. ඒ වගේම ඒක ගොඩක් වෙලාට ඕකේ නිරූපණය කරන්නේ ප්‍රතිශතයක් විදියට හෝ ප්‍රමාණය ගන්නත් පුළුවන්. එතකොට ඒක ඒ අදාළ කොටසේ විශාලත්වයෙන් අපි තීරණය කරනවා කොච්චර ප්‍රමාණයක් මේකට අයිතිද කියන එක. ඒ කියන්නේ pie chart එක කියන්නේ වෘත්තයක් තියෙන රවුමක්. රවුමේ ඔය sections එක එක කැටගරි එකට අදාළව දැන් course කියන
වේරියබල් එකේ ගත්තොත් මොකද්ද? කෝස් කියන වේරියබල් එක මෙතන කැටගරිකල් එකක් තියෙන්නේ accountancy English full time English part time IT කියලා කැටගරි හතරක්. ඉතින් කෝස් කියන එකට එන්න පුළුවන් වැලියුස් වෙන්නේ ඔය හතරෙන් කන්නේ අනිවාර්යයෙන්ම. ස්ටුඩන්ට් කියන වේරියබල් එක නම් ඒ කියන්නේ number of student මේක ඇත්තටම ස්ටුඩන්ට් කියලා දැම්මට number of student එක සංඛ්‍යාත්මක එකක්. එතකොට මේක එක එක කැටගරි යටතේ මේකට අදාළ අගය කොච්චරද කියන එක තමයි. එතකොට අපි බා chart එකෙත් ඔක පෙන්නුවා. pie chart එකේ පෙන්වන්න පුළුවන් සංසන්දනාත්මකව කොච්චර ප්‍රතිශතයක් අයිතිද කියලා. ඉතින් මේ කඳින් අපි පාවිච්චි කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි ගන්නේ මේ ටිකේ මුළු එකතුවෙන් ප්‍රතිශතය හොයා ගන්නවා. ඉතින් මුළු එකතුවෙන් කොච්චර භාගයක් විදියට සම්පූර්ණ එකතුවෙන් භාගයක්. එතකොට මේ ටිකේ එකතුව අපිට ගන්න පුළුවන් 79 කියන්නේ 160යි 205යි 280යි 280යි එකතුව 280ක් නේ. එතකොට ප්‍රතිශතයක් හොයනවා නම් මොකද අපි කරන්නේ? මුළු එකතුවෙන් අදාළ ප්‍රමාණය අපි IT වලට හොයනවා නම් මොකද්ද? 280 තමයි මුළු ප්‍රමාණය. ප්‍රතිශතය හොයද්දී 280න් 81 තමයි IT වලට හිමි භාගය. ඕක තමයි නිරූපණය කරන්න ඕනේ අපි මේකේ. එතකොට ඒක ප්‍රතිශතයක් විදියට ගන්න ඕන 100න් ගුණ කරලා බලන්න පුළුවන්. එතකොට ඔය 129 කියලා අරන් තියෙන ආසන්නව ඒ අගය. ඉතින් ඒ 100ට ගාන ප්‍රස්ථාරය අපි අඳිනවා නම් අපි හොයන්න ඕනේ කෝණයක්. ඒ කෝණය හොයන්නේ කොහොමද? ඒත් එහෙමයි IT වලට හිමි භාගය ගන්නවා නම් 280න් 81ක් තමයි IT වලට තියෙන්නේ. එතකොට ඕක ප්‍රස්ථාරය අඳින්න අපි ගන්නේ කෝණයක්. ඉතින් කෝණය කියන්නේ අපි මුළු වෘතයේම අපි දන්නවා අංශක 360යි කියලා. මේකෙන් 360න් කොච්චර ප්‍රමාණයක්ද IT වලට අයිති වෙන්න ඕනේ කියන එක අපිට ওই විදිහට හොයලා ගන්න පුළුවන්. එතකොට ඒ කෝණ පාවිච්චි කරලා අපිට pie chart එක ඇඳ ගන්න පුළුවන්. ඉතින් pie chart එක භාවිතා කරනවා අර බලපු ගමන් මේකට වඩා මේක විශාල යන්නේ වගේ සංසන්දනාත්මක අදහසක් ගන්න. එතකොට මේ sections එහෙම නැත්නම් wages වල ප්‍රමාණය අනුව තමයි ඒකේ කෝණය අනුව ඒ අගය තීරණය වෙනවා. හරි. එතකොට pie chart කියන එක අපි පාවිච්චි කරලා තියෙනවා මීට කලිනුත්. ඒක අපි දන්න එකක්. ඊළඟට අපිට ගන්න පුළුවන් line රේඛා ප්‍රස්ථාර. line graph කියන්නේ ඉතින් මෙතන තියෙන අර විදියම තමයි. මෙතන මොකද්ද? දැන් අපි bar chart එකක් වගේ තමයි bar chart එකේ අපි කරේ මොකද්ද? bar chart එකේ අදාළ කැටගරි එක ගාවින් bar එකක් ඇඳලා අදාළ උස නිරූපණය වෙන්න. ඕකනේ කරේ. දැන් line graph එකේ වෙන්නේ මොකද්ද? line graph එකේදී ඒ කැටගරි එකට ගාවින් ඒ අගය අපි පොයින්ට් එකක් විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඊළඟ කැටගරි එකෙන් ඊට අදාළ අගය පොයින්ට් එකක් විදිහට ලකුණු කරනවා. ওই විදිහට පොයින්ට් ලකුණු කළා ඒ පොයින්ට් යා කළා තමයි අපි ලයින් ග්‍රාෆ් එකක් ඇඳගන්නේ. ඉතින් රේඛා ප්‍රස්ථාර කියන ඒවාත් අපි ඉගෙනගෙන තියෙන දෙයක්. අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ওই විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් රේඛා ප්‍රස්ථාර වලත් තියෙන්නේ ඒකේ අඩු වැඩි වීමක් සංසන්දනාත්මකව බලා ගන්න පුළුවන්කම රේඛා ප්‍රස්ථාරෙත් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් ඒකත් අපිට පුරුදු එකක්. අපි දන්නවා කොහොමද කරන්න කියන එක. ඊළඟට තියෙනවා ස්කැටර් ප්ලොට් එක. ස්කැටර් ප්ලොට් කියන එක පොඩ්ඩක් වෙනස් කියන්නේ ඒකත් අමුතු දෙයක් නෙමෙයි. අපි දන්න ඕනේ ප්‍රස්ථාරික කණ්ඩායමක ලකුණු කරන්න.
ඒ විදියට දැන් මේකේ data ටික අරන් තියෙන්නේ උසත් එක්ක බර ශිෂ්‍යෝ යම් කිසි ප්‍රමාණයක උසත් එක්ක බර. එතකොට අපිට බලන්න පුළුවන් කොහොමද මේක මාක් කරන්නේ. ඉතින් මේ තියෙනවා අපි එයාලගේ උස දාලා තියෙනවා. එතකොට අඟල් වලින් දාලා තියෙන්නේ. සාමාන්‍ය අඟල් 56ක් කියන්නේ අඩුම තියෙන්නේ 56 මෙතන. වැඩිම තියෙන්නේ 71නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් අඟල් 56ක් කියන්නේ අඩි 4යි අඟල් 8. 4 8 ඉඳලා 71 කියන්නේ අඩි 5යි අඟල් 11ක්. එතකොට ඔන්න ඔය දක්වා විවිධ උසවල කට්ටිය ඉන්නවා. 56 61 65 68 71 64 65. ඒ කියන්නේ 65 අය එකම උස තියෙන සමාන උස තියෙන අයත් ඉන්නවා කීප දෙනෙක්. ඒ අයගේ බර. දැන් ඕක ඉතින් උසත් එක්ක බර වැඩි වෙනම කියලා එකක් නෑනේ. සමහරන්ගේ මිටි අයත් බර වැඩි අය ඉන්නවා. උස අය ඉන්නවා බර අඩු අය. ඉතින් එහෙම ඒකේ සම්බන්ධයක් නෑ උස සහ බර අතරේ. ඉතින් බර කිලෝ වලින් අපි දානවා. එතකොට බලන්න 56ට අදාළව 55. මෙන්න 55 මේකේ මං ස්කේල් එක හදලා තියෙන්නේ 55න් පටන් ගන්න මේක පැහැදිලි වෙන නිසා 55 ඉඳන් 75ට තියෙනවා උස. මෙන්න 55 56 57 58 59 60 ඔය විදිහට යන්නේ. එතකොට බලන්න 56 දී 55ක් බරයි. 56 දී 55ක් මෙන්න 55 බර පොයින්ට් එක අපි ලකුණු කරා. ඊට පස්සේ අපිට තියෙනවා 61 දී 60ක්. 60න් පස්සේ 61 කියන්නේ මේ හරියනේ. අන්න 61 දී 60ක්. ඒ විදිහට අර ප්‍රස්ථාරක කණ්ඩායම වගේ පොයින්ට් ටික විතරක් ලකුණු කරලා තියෙන ඒවා අපි ගන්නවා ස්කැටර් ප්ලොට් එකක් කියලා. මේක අපි ඇයි ප්‍රස්ථාරයක් විදිහට දැන් ඉරි ගහලා ලකුණු කරන්නේ. දැන් මේ වගේ එක අපිට කියන්න බෑනේ. මේ දත්ත රටාව ඉරි ගැහුවොත් මේක අපැහැදිලි වෙන්න පුළුවන්. හේතුව දැන් මොකද්ද? මේ වගේ තැනක මෙහෙම තියෙනවා. දැන් උසානුව මේක පිළිවෙලකට හැදුවත් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තැනුත් තියෙනවා. එතකොට ඕක යා කරාම අමුතු හැඩ ගොඩක් එන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි. මොකද දැන් එක එක නිකන් කුරුටු දාපු එකක් විදිහෙන්න තියෙනවා. ඉතින් ඔය ඩේටාත් එක බලද්දි ස්කැටර් ප්ලොට් එකකින් අපිට ඒක පෙන්වන්න පුළුවන් කොහොමද විසිරලා තියෙන්නේ කියන එක. ඉතින් ඔය වගේ ඒවත් අපි පාවිච්චි කරනවා ඩේටා නිරූපණය කරන්න. හරි. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් ටයිම් සීරීස් ග්‍රාෆ් එක. දැන් ටයිම් සීරීස් ග්‍රාෆ් එකක් ගන්නේ මොකටද? ටයිම් සීරීස් ග්‍රාෆ් එක කියන්නේ සාමාන්‍ය රේඛා ප්‍රස්ථාරයක්ම තමයි ඕක. ඒකේ හැබැයි x අක්ෂය ටයිම් එකක් තියෙන්නේ. කාලයත් එක්ක. එතකොට ඒ කියන්නේ මේ පැත්තට තියෙන කාලය බලන්න මේ තියෙන්නේ මොකද්ද? ඩේටා ටික අරන් තියෙන්නේ ඩේ දවසත් එක්ක තියෙන්නේ සඳ අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද එහෙම ඉරිද වෙනකන්. සඳ ඉඳලා ඉරිද වෙනකන් සතියේ දවස්. ආපහු ඊළඟ සතිය තියෙනවා. හැම සති 3ක ඒ කියන්නේ පළවෙනිදා ඉඳලා 21 වෙනිදා වෙනකන් පීසා විකිනිච්ච ප්‍රමාණය. හරි පීසා කඩයක් කියමු. විකිනිච්ච ප්‍රමාණය. එතකොට මම පළවෙනි දවසේ 42යි ඒක මාක් කරා. දෙවෙනි දවසේ 72යි. තුන්වෙනිදා 38යි. මේ පැත්තට බලන්න දවස් තියෙන්නේ. පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා කාලයක් තියෙන්නේ. අන්න එහෙම කාලය රේඛා ප්‍රස්ථාරයම තමයි මේක x අක්ෂයට කාලය අරන් තියෙන්නේ. ඉතින් යන්න ඒවා අපි කියනවා ටයිම් සීරීස් ග්‍රාෆ් කියලා. මේක ඇයි ඒ පැත්තට කාලය ගන්න එක විශේෂයෙන් වැදගත් වෙන්නේ?
මොකද ගොඩක් ස්ටැටිස්ටික් ඇනලයිස් වල කාලය කියන එක වැදගත්. අපි දැන් බිස්නස් එකක් කියලා දැන් මේක බිස්නස් එකක්නේ. මේ බිස්නස් එකේදී අපිට මේ ඉහළ පහළ යෑම වලින් අඳුන ගන්න පුළුවන් දැන් මෙතන තියෙනවා 7 වෙනිද වෙනකම් මෙන්න 7 මෙතෙන්ටනේ. ඊට පස්සේ 14 එතකොට ආපහු 21 සතිය බෙදාගත්තොත් බලන්න මෙතන සඳුදා අඟහරුවාදට වැඩි වෙලා ආයි පදාදා අඩු වෙලා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වගේ වෙනකන් ආයි වැඩි වෙගෙන ගිහිල්ලා ඉරිදා ආයි චුට්ටක් අඩු වෙනවා කියන එක. සඳුදා පටන්ගෙන අඟහරුවාදා වැඩි වෙනවා සේල් එක. ආපහු බදාදා අඩු වෙනවා. මෙතන නම් බ්‍රහස්පතින්දා පොඩ්ඩක් අඩු වෙලා ඊට පස්සේ සිකුරාදා වැඩි වෙලා සෙනසුරාදා වැඩි සාමාන්‍යයෙන් වැඩිම සෙනසුරාදාට වැඩි කියන එක. කියන්නේ ටයිම් එකත් එක්ක බලන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා බිස්නස් වලදී. මේක විදිහට ගත්තොත් ඔන්න සෙනසුරාදා කියන එක හැම සතියකම සෙනසුරාදා බිස්නස් වැඩි කියන අයිඩියා එක මේකෙන් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම සඳ තියෙනවට වඩා අඟහරුවාදා වැඩි වෙනවා කියන එක. අඟහරුවාදා වැඩි වෙලා ඊට පස්සේ ආයෙ අඩු වෙනවා කියන එක. ඉතින් ওই රටාවක් බලාගත්තාම බිස්නස් එක පාඩුව අවම කරගෙන හොඳ ලාභය ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. ඉතින් ඒකනේ අපි ඉන්ෆෝමේෂන් කියලා ගන්න තියෙන ඩේටා වලින් ඉන්ෆෝමේෂන් කියලා හදාගන්න අපේ වැඩකට යොදා ගන්න. එතකොට එහෙනම් ටයිම් සීරීස් කියන එක විශේෂයෙන් වැදගත් වෙන්නේ රේඛා ප්‍රස්ථාරයම වුණාට විශේෂයෙන් අපි කතා කරන්නේ එක්ස් අක්ෂයට ටයිම් එක ගන්න එක ගොඩක් වැදගත්. කාලයත් එක්ක කොහොමද මේව වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ඔය ග්‍රාෆ් වර්ග ටික අපි දන්නවා. දැන් ඕව ඇරුණාම අපිට දැන් වැදගත් වෙනේව තියෙනවා තුනක්. ඒ තුන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. එකක් හිස්ටෝග්‍රෑම්. දැන් හිස්ටෝග්‍රෑම් කිව්වහම මේක මොකද්ද? මේ තියෙන යම්කිසි ඩේටා ටිකකට ඇඳපු හිස්ටෝග්‍රෑම් එකක්. එතකොට මේක නිකන් බාර් chart එකක් වගේනේ දැක්කහම පේන්නේ. නමුත් වෙනස්කම් තියෙනවා. දැන් හිස්ටෝග්‍රෑම් බාර් chart එකක අඳින්නේ අපි මොනවටද? දැන් අපි කලින් ඇන්දේ මොකද්ද? accountancy, IT, English ඒ විදියට එක එක course categorical variable වල එක එක category එකට අදාළ ප්‍රමාණය. නමුත් histogram අඳින්නේ categorical ඒවට නෙමෙයි numerical ඒවට. දැන් මෙතන බලන්න අරන් තියෙන්නේ මොනවාද? මේ පැත්තට තියෙන සංඛ්‍යාත්මක නැතුව accountancy, IT ඒ වගේ නෙමෙයිනේ categorical නෙමෙයි. bar chart categorical ඒවට ඇන්දට අපි histogram අඳින්නේ numerical ඒවට. අනිත් එක ගොඩක්ම continuous data මේවා. බලන්න යම් අගයකට නෙමෙයි අගය පරාසයක්. මේ නිරූපණය කරන්නේ 99.5 ඉඳලා 104.5 දක්වා පරාසයක්. ඒ අතරේ අගයන් කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ continuous data තමයි. ඒ කියන්නේ අගය පරාසයක් තමයි histogram එක අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ පරාසය ඇතුළත කොච්චර ප්‍රමාණයක්ද කියන එක අපි ඒ උසින් නිරූපණය කරනවා. ඉතින් ඕක තමයි හිස්ටෝග්‍රෑම් එක වෙන්නේ. ඉතින් බාර් chart එකයි හිස්ටෝග්‍රෑම් එකයි එන වෙනස්කම් තියෙනවා. මොනවද? බාර් chart එකක් අඳින්නේ කැටගරිකල් data වලදී ඒ වගේම හිස්ටෝග්‍රෑම් එක අඳින්නේ නියුමරිකල් ඒවාදී. ඒ වගේම හිස්ටෝග්‍රෑම් එකේ තියෙන data රේන්ජ් එකක්. රේන්ජ් එකක් නිරූපණය කරන් තමයි අපි එක බාර් එකක් අඳින්නේ. බාර් chart එකේ බාර් අතරේ ගැප් එකක් තියෙනවා කියලා මම කලින් කිව්වා. හැබැයි හිස්ටෝග්‍රෑම් එකේ අපි ගැප් තියන්නේ නැහැ. ඒ කියන්නේ හිස්ටෝග්‍රෑම් එකේ අනිවාර්යයෙන්ම එක බාර් එකකට අනිත් එක යා වෙලා තියෙන්නේ. එක ළඟම. එතකොට මේක මෙහෙම වෙන්න පුළුවන්. දැන් මෙතන එකක් නොතිබුණා කියලා හිතන්න මේ බාර් එක. එහෙම ගැප් එකක් එන්න පුළුවන්. ගැප් එකක් එන්න පුළුවන් හේතුව අපි ඒක දුරස් කරලා ඇඳලා නෙමෙයි 114.5 119.5 අතරේ අගයන් මොකුත් නැති වුණොත් මේකට එන්නේ බිඳුවනේ. ඒ කියන්නේ බාර් එකක් ඇඳෙන්නේ නැහැ. මෙන්න මේ බිඳුව තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඇරෙන්න
ඒක වෙන්නේ මෙන්න මේ පැත්තෙන් එන අගය බිඳුව වීම නිසා ඒ අරෙන්න මේ බා හැම එකම එකකට එකක් යා කළ තමයි අපි අඳින්නේ. එතකොට ඕක තියෙනවා බා chart එකකට වඩා වෙනස. අනිත් එක තමයි අපිට බා chart එක තියෙන කැටගරි මාරු කරන්න පුළුවන්. ඒකේ මුලින්ම අඳින්න ඕනේ IT ද accountancy ද English ද කියලා එකක් නෑනේ. කැටගරි කළ ඒවා මාරු වුණාට කමක් නෑ. මුලින්ම අපිට IT අඳින්න පුළුවන් නැත්නම් මුලින්ම accountancy අඳින්න පුළුවන්. ඒව මාරු කරන්න පුළුවන්. හැබැයි histogram එකේ එහෙම බෑ. histogram එකේ තියෙන අගයන්. ඉතින් 99.5 104.5 අතර ටික මෙහෙම ඇන්දනා අපිට 104.5 109.5 ටික මෙතන තමයි අඳින්න ඕනේ. ඒක නැතුව මෙහෙන් අඳින්න බෑනේ. මේ පැත්තේ අඳින්න බෑ ඒක. එතකොට histogram එකේ එහෙමනම් මේ columns යන තියෙන ranges පිළිවෙල වෙනස් කරන්න බෑ අපිට. bar chart එකේ වෙනස් කරන්න පුළුවන්, histogram එකේ වෙනස් කරන්න බෑ. එතකොට එහෙමනම් ඒක තව වෙනසක් තියෙනවා ඔය දෙකේ. gap තියන්නේ නැහැ. bar chart එකේ gap තියෙනවා, histogram එකේ gap තියන්නේ නැහැ. bar chart එකේ තියෙන column මාරු කරන්න පුළුවන්, histogram එකේ මාරු කරන්න බෑ. histogram එකේ තියෙන්නේ යම්කිසි සංඛ්‍යාත්මක data range එකක්. bar chart එකේ තියෙන්නේ කැටගරි කිහිපයක්. ඉතින් ඕව තමයි වෙනස්කම්. bar chart එක විදියට ඇන්දට ඕක වෙනස් දෙකක්. එතකොට මම මෙතන data ටික පෙන්නලා නැත්තේ මේ histogram අඳින්න අපිට ඉස්සරහදී කතා කරන්න තියෙනවා histogram අඳින විදිය. දැන් අනිත් chart වල මහ ලොකු වෙනසක් තිබ්බේ නැහැ. අපි කලින් කතා කරපු අපි දන්නේ ඔගොඩ. අපි histogram අඳින්න දැනගන්න ඕන. ඒක තියෙන්නේ. එහෙනම් histogram කියන එක අපි දන්නවා. ඉතින් තව දෙයක් තියෙනවා මේ නිරූපණය වෙන්නේ මොකද්ද? bar chart එක පෙන්වන්නේ එක එක කැටගරි අතර සංසන්දනයක්. ඒ උසෙන් කරන්නේ සංසන්දනයක්. histogram එකේ කරන්නේ අපේ data පැතිරීම කොහොමද එක එක පරාසයන් තුල කොහොමද පැතිරිලා තියෙන්නේ කියන පැතිරීම පෙන්වන එකක් histogram කියන්නේ. එතකොට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ තමයි උතන අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔය විදියට හදාගන්න. ඒ කියන්නේ අපිට histogram එක අඳිද්දී මේ අඳින බාවල එකකට එකක් පළල සමාන වීම අත්‍යවශ්‍ය නැහැ. මේකෙයි වෙනස් වෙන්න පුළුවන්. නමුත් bar chart වලදී අපි සාමාන්‍යයෙන් එකම පළලෙන් තමයි හැම එකක්ම අඳින්නේ. ඉතින් එහෙමත් ගන්න පුළුවන්. එහෙනම් histogram කියන්නේ ওই විදියට අඳින එක. ඒක අඳින විදිය අපි ඉස්සරහට කතා කරමු. ඒවා අඳින්න තියෙනවා අපිට. ඊට පස්සේ ඊළඟ එක තමයි මොකද්ද? frequency polygon එක. frequency polygon අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා කියනවා. ඉතින් මේක රේඛා ප්‍රස්ථාරයක් වගේ. එතකොට අපි දැන් අර line chart එක ඇන්දේ කොහොමද? line chart එක ඇන්දේ යම්කිසි අගයකට අර bar chart එකේ තියෙන විදිහටම බා වෙනුවට අදාළ point එක අරන් ඒ ටික යා කළනේ රේඛා ප්‍රස්ථාරය ඇන්දේ. ඉතින් frequency polygon කියන්නේත් ඒ විදියම දැන් bar chart එකෙන් රේඛා ප්‍රස්ථාරයට මාරු කරා වගේ histogram එකෙන් අඳින histogram එකට අදාළ රේඛා ප්‍රස්ථාරය වගේ දෙයක් තමයි frequency polygon කියන්නේ. එතකොට මේක රේඛා ප්‍රස්ථාරයක විදිය තියෙනවා. හැබැයි මෙතන තියෙන අර histogram එකට අදාළ විදියට data ටික. ඒක තමයි වෙනස වෙන්නේ. bar chart එකෙන් line chart එක ගන්නවා වගේ histogram එකෙන් frequency polygon එක ගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට අඳින විදිය කතා කරන්න තියෙන වැඩි දුර ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරි. ඊළඟට තියෙනවා තව එකක් මොකද්ද? ඔගිව් එහෙම නැත්නම් ඔගිවිය කියන්නේ මොකද්ද? graph of cumulative frequency distribution. cumulative frequency කියන්නේ මොකද්ද? මුළු frequency වල එකතුවක් කියලා අපිට ගන්න පුළුවන්. ඒක මොකද්ද කියලා
වැඩි විස්තර අපි ඉස්සරහට කතා කරමු. කමියුලේටිව් ෆ්‍රීකවන්සි දැන් ඔගිව් එක ගත්තොත් ඒකේ අඩු වැඩිවීම් නැහැ. එක්ක දිගටම වැඩිවීමක් හෝ දිගටම අඩුවීමක් වගේ තමයි පෙන්වන්නේ ඔගිව් වල. ඒ ඔගිව් එක අඳින්නත් අපි දැනගන්න ඕන. ඉතින් මේ දැන් අපි පෙන්නපු හිස්ටෝග්‍රෑම් එක අන්තිමට කතා කරපු තුන. හරි අර ග්‍රාෆ් වර්ග ඇරෙන්න හිස්ටෝග්‍රෑම් මේ ඩේටා සෙට් එකටම ඇඳපු ෆ්‍රීකවන්සි පොලිගන් එක තමයි මේක. ඒ ටිකට ඇඳපු ඔගිව් එක තමයි මේක. එතකොට ඩේටා ටික මම මෙතන දාලා නැහැ. මේවා අඳින විදිය ඔය තුන. ඩේටා ටිකක් දුන්නාම මේ ඩේටා ටිකෙන් හිස්ටෝග්‍රෑම් එක හදන්න පුළුවන් වෙන්න ඕන අපිට. ෆ්‍රීකවන්සි පොලිගන් එක හදන්න පුළුවන් වෙන්න ඕන. ඔගිව් එක හදන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒ තුන කරන විදිය අපි ඉස්සරහට කතා කරමු. මොකද ඔය තුන තමයි අපිට ගොඩක්ම පාවිච්චි කරන්න තියෙන්නේ මේ ඩේටාත් එක්ක. එහෙමනම් අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු ඔව කොහොමද හදන්නේ කියන එක. හරි. එහෙමනම් ඩේටා ප්‍රසන්ට් කරන විදි ඕව තමයි අපි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි එතනින් එහාට කරන් තියෙන දේවල් ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.